සම්මා සම්බුදු සරණයි සදහතුනි. භාවනා වශයෙන් වඩනාලද සිත කෙලෙස් මාරයාගේ වසඟයට නොයන බවත් ප්‍රඥා බෝධය පිණිස මහෝපකාරී වන බවත් සම්බුදු දහම අපට පෙන්වා දෙනවා. සදහතුනි, ඔබ මේ ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වන ධර්මදේශනාවත් ඔබේ සිත මනාව රැකගෙන සසර ගමන ජය ගන්නට ඔබහට කුසලානිසංසයක්ම වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් බෞද්ධ රූපවාහිනියේ මේ පැයට නියමිත දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ දේදුගල ගඟවැරළිය ශ්‍රී නිකේතනාරාමාධිපති වේරවැල්ල ශ්‍රී බෝධිමලු විහාරාධිකාරී කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික පාසලේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍යපාද දෙහි ඕවිට විජිතවංශ ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි පළමුවෙන් සාදුනාදදී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා ගයාත්‍රී අමරසිංහ මහත්මිය, උපුලි චන්ද්‍රසේන දියණිය සහ විමුත් ගයාන් චන්ද්‍රසේන පුතණුවන් ඇතුළු ඥාති පිරිස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මා ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මා ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කතමෝ චාඋසෝ සම්මා වායාමෝ ඉධාඋසෝ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය ඡන්දං ජනේති වායමති විරයං ආරභති චිත්තං පග්ගන්හාති පදහති. ශ්‍රී සම්බුද්ධ ශාසනාරක්ෂක පරම පූජනීය උතුම් මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රී සද්ධර්ම ශ්‍රවණාබිලාසී සදැහැති වාසනාවන්ත සත්පුරුෂ කාරුණික පින්වතුනි, පින්වතියනි, දරුවනි, අපේ ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවුලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන සුවාසූ දහසක් ධර්මස්කන්ධයෙන් බිදක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත. බෞද්ධයා මාධ්‍ය ජාලය සැම සිත සුව පිණිස ආරම්භ කළ මේ උතුම් සමාජ මෙහෙවර අදත් ලෝකයා වෙනුවෙන් ශ්‍රී සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ජනතාව වෙනුවෙන් ඒ උතුම් සදහම් පණිවිඩය බෙදා දෙන්නට, ලබා දෙන්නට සූදානම් වෙන මොහොත. සැමසිත සුව පිණිසම ආරම්භ කළ මේ මාධ්‍ය ජාලය ඒ අරමුණ, ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නට සියලු සත්වයෝ කෙරෙහි විශේෂයෙන් ලක්වැසි ලෝවැසි ධර්ම ශ්‍රවණාබිලාෂී පින්නතුන් වෙනුවෙන් ඒ ධර්මයේ sannivedanaya කරන්න සදැහැති දායකත්වයේ ලබා දෙන පින්නතුන්
මේ දේශනාව ආරම්භයේ මතක් කිරීම අපේ යුතුයකමක්. ඒ අනුව අද දවසේ මේ උතුම් දේශනාවේ ප්‍රධාන දායකත්වය දරන ගයත්‍රී අමරසිංහ මහත්මිය, උපුලි චන්ද්‍රසේන දියණිය, විමුත් ගයාන් චන්ද්‍රසේන පුතණුවන් ඇතුළු ඥාති පිරිස තමයි අද මේ උතුම් පින්කමේ දායකත්වයේ දරන්නේ. පින්වත්නි, ඔබට අමුතුවෙන් අනුශාසනා කරන්නට අවශ්‍ය නැහැ. දානයන් අතර අග්‍රතම දානේ ධර්ම දානේ බව. වර්තමාන සමාජයේ තියෙන ආර්ථික අපහසුතා නොසලකා ඒ කුමන පීඩාව තිබුණත් ලෝකයා කෙරෙහි කරුණාවෙන් අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සත් ධර්මය ලොව තුල පතල කරන්නට ඔබ ලබා දෙන මේ දායකත්වය අතිශයින් වටිනවා. අරමුණු සෙත් පැතීම් ආදී කාරණා අපි ඉදිරියට මතක් කරනවා. ගයත්‍රී අමරසිංහ මැතිණිය ඇතුළු පින්වත් ඥාති පිරිස අද දවසේ දානයන් අතර අග්‍රතම දානය සිද්ධ කරන්නටයි මේ බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, අද දේශනාව සඳහා අපි මාතෘකාව හැටියට තෝරගන්නේ සමාධිය. ඔබ දන්නවා ත්‍රි ශික්ෂාවේ සමාධි ශික්ෂාව කියන්නේ සුවිශේෂී ශික්ෂාවක්. සරලව ගත්තොත් මානසික ඒකාග්‍රතාවය නැතුව, සිතේ සංසුන්කම නැතුව, සිතේ සුවපත් බව නැතුව අපිට මේ සමාජයේ ජීවත් වීම අසීරුයි. වර්තමාන සමාජයට ආවහම මානසික ආතතීන්, ඒ වගේම මානසික රෝගී තත්ත්වයන් අතිශය වර්ධනයක් අපි දකිනවා. දරුවෝ අතර පවා පින්නතුනේ, පාසල් වයසේ දරුවෝ අතර පවා මේ ආතතිය, ඒ වගේම යම් යම් මානසික රෝග ප්‍රභේද අපි දකිනවා. මනෝ වෛද්‍යවරු, බටහිර මනෝ වෛද්‍යවරු බොහොමයක් ලංකාවේ ලෝකේ සේවය කරනවා. උපදේශන තනතුර ලබපු, උපදේශන විෂය භාරව කටයුතු කරන නිලදරුවන් ලංකාවේ ලෝකයේ රාජකාරි කරනවා. මනෝ වෛද්‍යවරු කොපමණ හිටියත්, අර උපදේශන නිලධාරීන් කොපමණ හිටියත්, මේ මානසික රෝගී තත්ත්වයන්, මානසික ආතතීන්, අර බිඳී ගිය සමාධිය අපි සමාජයේ දකිනවා. ඒකෙදී ඒ වෛද්‍යවරුන්වත්, ඒ උපදේශන නිලධාරීන්වත් වැරදිකරුවන් නෙවෙයි. එකම කාරණය, ප්‍රධානම හේතුව මේ මානසික සුවපත්භාවයේ නැතිකම. ඒකට හේතුව ජීවිත සරල නොවීම. ජීවිත සරල නොවීම. අල්ප කෘත්‍ය, වැඩ වැඩි නැති බව, සුභර බව බුදුහාමුදුරුවෝ අගය කළ උතුම් ප්‍රතිපත්ති. වර්තමාන සමාජයට එනකොට පින්වත්නි, මං කිව්වේ ළමා ලෝකේ පවා මේ ආතතීන් වැඩි වෙලා තියෙනවා. මානසික රෝගී තත්ත්වයන් වැඩි වෙලා තියෙනවා. සමාධිය පිරිහිලා තියෙනවා. මම මේ කියන්නේ සමාධිය කියන වචනේ ප්‍රාථමික අවස්ථාව. සමාධිය කියන වචනයේ ලෝකෝත්තර පැත්තක් තියෙනවා. අපි සරලව ගත්තොත්, ඊටාම සරලව ගත්තොත්, මානසික ඒකාග්‍රතාවය, මානසික සුවය, මානසික ඒ තැම්පත් භාවය නැතිකම සමාජ ගැටලුවක්. සමාජ ගැටලුවක්. නිසා එතනින් පටන් අරගෙන අපි දහමේ උගන්ලා තියෙන
සමාධිය පිළිබඳව විස්ග්‍රහ කරමු. පින්වත්නි, මනස සුවපත් නැත්තම්, මනස යම් යම් දේවල් නිසා ව්‍යාකූල වෙලා නම්, අවුල් සහගත වෙලා නම්, එතන සමාධියක් නැහැ. එනිසා සමාධියට සරල විසඳුම මනුෂ්‍යයාගේ සරල ජීවිතය. පාසල් දරුවොත් අර සරල බවෙන් මිදිලා සංකීර්ණ තත්වයකට පත් කරලා තියෙනවා අපේ දෙමව්පියන්. ආසන්න පාසල තිබේදී සමහර විට නගරයේ පාසලට හැතැම්ම ගානක් දුර බස් රථ කීපයකින් ගමන් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ආකෝලයි ව්‍යාකෝලයි මනස පීඩනයෙන් යුක්තයි විවිධ සාධක නිසා, විවිධ හේතු නිසා. ඉතින් කොහොම නමුත් ගිහි වේවා පැවිදි වේවා, ඒ වගේම බාලමහලු තරුණ වැඩිහිටි වේවා, අපි සියලු දෙනාටම අපේ හිත සුවපත් කරගන්නට බැරි වුණොත්, හිත සමාධිගත කරගන්නට බැරි වුණොත්, ඒක ශාල වේශනයකට හේතුවක් වෙනවා. ලෝකයේ මානසික රෝගී තත්ත්වයන් අතිශයින් වැඩි වෙමින් පවතිනවා. ඉතින් පින්වත්නි, අපේ ලෞතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ත්‍රිශික්ෂාවක් දේශනා කළා. ඒ ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයිති මාර්ග අංග 3ක් තියෙනවා. ඔබ දන්නවා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. සම්මා කිව්වේ යහපත්, නිවැරදි. ඒ යහපත් වූ, ඒ නිවැරදි වූ සමාධිය ලබා ගන්නට මෙන්න මේ මාර්ගාංග අනුගමනය කරන්නට කියන එක අපිට ධර්මයේ උගන්වනවා. ඒ අනුව අපේ ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාවට අයිති මාර්ගාංග 3 මුලින් පැහැදිලි කරගෙන තේරුම් අරගෙන ඉමු. මේ පිළිබඳව පින්වත්නි, අපිට පැහැදිලි තොරතුරක් ගන්න තියෙන එක සූත්‍රයක්, එවැනි සූත්‍ර ගණනාවක් තියෙනවා. සමාධිය කියන මාතෘකාවෙන්ම සූත්‍ර ගණනාවක් තියෙනවා. සමාධි සූත්‍ර කියලා. සමාධි කියන නමින්ම හඳුන්වන සූත්‍ර විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ සමාධිය එහෙම නැත්නම් ත්‍රිශික්ෂාවේ සමාධි ශික්ෂාව පිළිබඳව විග්‍රහ කරන වැදගත් සූත්‍රයක් සච්ච විභංග සූත්‍රය. ලෞතර බුදුරජාණන් වහන්සේ ආරම්භ කරලා සරියුත් මහරහතන් වහන්සේ විසින් දේශනා කරමින් අවසන් කළ සූත්‍ර දේශනාවක් සච්ච විභංග සූත්‍රය. සච්ච විභංග සූත්‍රයේ සමාධි ශික්ෂාවේ පළමු අංගය අපි පැහැදිලි කළා. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඉන් පළවෙනි අංගය සම්මා වායාමය පිළිබඳව මෙන්න මෙහෙම සඳහන් කරනවා. හොඳින් තේරුම් ගනිමු, අවබෝධ කරගනිමු. කතමෝ චාවුසෝ සම්මා වායාමෝ. සම්මා වායාමයේ කියන්නේ කුමක්ද? සම්මා වායාමයේ පිළිබඳ විග්‍රහය. ඉදා උසෝ බික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. අපි එතනින් නතර වෙලා බලමු මොකද්ද මේ කියන්නේ. පළවෙනි කාරණේ. අනුප්පන්නානං, තාම ඉපදිලා නැති, තාම හට අරගෙන නැති, තාම සිද්ධ වෙලා නැති පාපානං, පව්, අකුසල, වැරදි ක්‍රියා අනුපාදාය, උපදවා ගන්නේ නෑ කියන ව්‍යායාමය, උත්සාහය. එතකොට පළවෙනි එක දැනට තමා ළඟ නැති අනුප්පන්නානම් පාපකානං අකුසලානං, දැනට තමා ළඟ නැති වැරදි,
දැනට තමා ළඟ නැති පව්, දැනට තමා ළඟ නැති අකුසල ක්‍රියා අනුපාදාය උපදින්නට ඉඩ දෙන්නේ නැතුව, හටගන්නට ඉඩ දෙන්නේ නැතුව ආරක්ෂා වෙන එක පළවෙනි ලක්ෂණය. අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. සරලව නූපන් අකුසල් නූපද වීම. නූපන් අකුසල් නූපද වීම. නූපන් අකුසල් නූපද වීම කියන එකෙන් තවත් සරලව ගත්තොත් තමා ළඟ නැති වැරදි, තමා ළඟ මේ වන විට සිද්ධ වෙලා නැති පාප ක්‍රියා යම් මොහොතක සිද්ධ වෙන්නට ඉඩ නොදී වග බලා ගන්න එක. එතකොට තමන් සතුටු වෙන්න ඕනේ මම ළඟ මෙන්න මේ කියන වැරදි වැඩ නැහැ. ඔබට ඒක අඳුර ගන්න පුළුවන්. පස්පව් දස අකුසල් ගැන කල්පනා කරලා බලන්න සරලව. මං ළඟ පස්පව් වලින් මෙන්න මේ පව් ටික නැහැ. දස අකුසල් වලින් මෙන්න මේ අකුසල් ටික මම ළඟ නැහැ. කෙලෙස් ධර්ම වලින් මෙන්න මේ කෙලෙස් ධර්ම ටික මම ළඟ නැහැ. එහෙම යම් වටහා ගැනීමක් ඇති කරගෙන ඒවා මතුවටත් ඇති වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන උත්සාහය, ව්‍යායාමය සම්මා වායාමේ පළවෙනි අදියර. ඊළඟට uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāය. uppannānaṁ දැනට ඉපදිලා. මොනවද? පාපකානං අකුසලානං, පාපක්‍රියා අකුසල ක්‍රියා. වැරදි වැඩ, නරක වැඩ, හොඳ නැති ක්‍රියා. එතකොට දැනට ඉපදිලා තියෙන නරක වැඩ, ඒ කියන්නේ දැනට තමා අතින් සිද්ධ වෙන වැරදි ක්‍රියා මොනවා හරි තියෙනවා නම්, පාපක්‍රියා මොනවා හරි තියෙනවා නම්, ආන් ඒව මොකද කරන්නේ? පහානාය, ප්‍රහීන කරන්න, නැති කරන්න, දුරු කරන්න, ඉවත් කරන්න උත්සාහ ගන්න ඕන. තමා හඳුනා ගන්නවා මා ළඟ මේ වැරද්ද තියෙනවා. ඒ හඳුනා ගැනීම කොච්චර වටිනවද? තමා ළඟ තියෙන වැරද්ද හඳුනා ගන්න එක කොච්චර වටිනවද? මම් ළඟ මෙහෙම වැරද්දක් තියෙනවා. වැරද්ද හඳුනා ගත්තොත් නෙපින්නතුනේ ඒ වැරද්ද දුරු කරගන්න, ප්‍රහීන කරගන්න පුළුවන් වෙන්නේ. සමහරව ඉන්නවා තමා ළඟ තියෙන වැරදි අඳුරන්නේ නැහැ. තමා ළඟ තියෙන වැරදි තමා ළඟ තියෙනවා කියලා දන්නේ නැහැ. ඒක ලොකු වරදක්. එහෙනම් දෙවෙනි කාරණය උත්සාහ ගන්නවා, වෑයම් කරනවා. මොකටද? uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānā. තමා ළඟ ඉපදිලා තියෙන, තමා ළඟ සිද්ධ වෙන, තමා ළඟ පවතින පාප කර්ම, අකුසල කර්ම පහානාය, ප්‍රහීන කරන්න උත්සාහ ගන්නවා, නැති කරන්න උත්සාහ ගන්නවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගන්හාති පදහති කියලා සච්ච විභංග සූත්‍රයේ වැඩිදුරට විස්තර කරනවා. තුන්වෙනි එක අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය. තුන්වෙනි එක අනුප්පන්නානං, තාම ඉපදිලා නැහැ. නූපන්, ඉපදිලා නැහැ, සිද්ධ වෙලා නැහැ. මොනවද? කුසලානං, හොඳ වැඩ. තමන් වටහා ගන්නවා, තේරුම් ගන්නවා, ධර්මයේ ඉගෙනගෙන තියෙන කාරණාවලින් මෙන්න මේ යහපත් ක්‍රියා ටික තාම මම ළඟ නැහැ. මා ඇති කරගත යුතුයි, මා ප්‍රගුණ කළ යුතුයි, මම දියුණු කළ යුතුයි. මම ළඟ දැනට නැති මේ යහපත් ක්‍රියා. අනුප්පන්නානං නූපන්, ඉපදිලා නැති, සිද්ධ වෙලා නැති, ක්‍රියාත්මක වෙලා නැති කුසලානං කුසල ක්‍රියා, යහපත් ක්‍රියා උපාදාය, උපදවා ගන්නට, ඇති කර ගන්නට අපි වෑයම් කරනවා. ඉතින් මේ අවබෝධයම කොච්චර වැදගත්ද පින්නතුනි? මිනිස්සෙකුට මේ අවබෝධය තියෙනවා නම්
මේ ලෝකේ මිනිස්සු 100%ම පින්නතුනේ හරිත් නැහැ වැරදිත් නැහැ. වඩාත්ම වැදගත් වෙන්නේ වැරද්දක් තියෙනවා නම් වැරද්දක් තියෙනවා කියලා තේරුම් ගන්න එක. ඒක නොදැනගෙන ඉන්නවා කියන්නේ නොදන්නා කම නොදැනගෙන ඉන්නවා කියන එක හරි වැරදි. පාපයක් තමා ළඟ තියෙනවා කියන එක දන්නේ නැතුව ඉන්න එක හරි ගැටලුවක්. එතකොට තමා ළඟ නැති ඒ තමා ඉගෙනගෙන තියෙනවා මෙන්න මෙහෙම කුසල් මෙන්න මෙහෙම හොඳ වැඩ මෙන්න මෙහෙම ගුණධර්ම තියෙනවා ලෝකේ කියලා වැඩිහිටියෝ කියා දීලා තියෙනවා ආගම දහමේ උගන්වලා තියෙනවා. එහෙනම් ඒ නූපන් කුසල් උපදවා ගන්න වෑයම් කරනවා. අපහසුයි ඒත් අපි උත්සාහ ගන්නවා. බැරි නෑ. අවසානයේක ඒ කිව්වේ සම්මා වායාමයේ අපි වෑයම් කළ යුතු සිව්වෙනි ආකාරය uppannānaṁ කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය බිහිවෝ භාවාය. පැහැදිලිද? uppannānaṁ ඉපදිලා තියෙන උපන් දැනට සිද්ධ වෙන කුසලානං ධම්මානං කුසල ධර්ම කුසල ක්‍රියා හොඳ වැඩ යහපත් ක්‍රියා කුසලානං ධම්මානං ස්ථාවරව පවත්වා ගන්නවා. ඒ වාගේම බිහියෝ භාවාය වැඩි දියුණු කර ගන්නවා. හරි වටිනවනේ. වේපුල්ලාය භාවනාය පාරිපූර්ණයා චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තං පග්ගන්හාති පදහති. එහෙනම් පින්වත්නි දැන් මේ අපි ගමන් කරන්නේ සමාධිය ලබන්න සමාධිය අත්කරගන්න. ඒ සමාධි ශික්ෂාවේ තියෙනවා මාර්ගාංග 3ක්. ඒ මාර්ගාංග 3 පළවෙනි අංගයේ තමයි අපි ඉන්නේ සම්මා වායාමෝ. සමාධියයි හොයන්නේ. වෑයම් කරන්න ඕනේ. ඒ වෑයම සිව් ආකාරයකින් කරන චතුර්විධ වෑයම. චතුර්විධ සම්මා වායාමය. අපි දැන් සරලව බලමු මේ 4. නූපන් අකුසල් නූපද වීම. නූපන් අකුසල් නූපද වීම පළවෙනි කාරණේ. උපන් අකුසල් නැති කිරීම දෙවෙනි කාරණේ. නූපන් කුසල් උපදවා ගැනීම තුන්වෙනි කාරණේ. උපන් කුසල් වර්ධනය කර ගැනීම සිව්වන කාරණේ. ඒ කාරණා පිළිබඳව ඊට වඩා විස්තර කළ යුතුයි කියලා මා හිතන්නේ නැහැ. තමා ළඟ නැති වැරදි තමා ළඟ නැති වැරදි අපි ඇති වෙන්න දෙන්නේ නැහැ. නැත්තම් කොච්චර හොඳයිද වැරදි. හැබැයි මොනවාරි හේතුවක් නිසා ඒ වැරද්දට පෙළඹුණොත් ඒ නිසා අපි තේරුම් ගන්නවා මම ළඟ මේ වැරද්ද නැහැ. මම ළඟ මේ අකුසලයේ නැහැ. මම ළඟ මේ පාප කර්මයේ නැහැ. ඒ නැති බව තේරුම් ගත්තොත් මං ඒක ඇති වෙන්න දෙන්නේ නැහැ. මම ළඟ තියෙනවා යම් වැරද්දක්. ඒකත් අඳුරගන්න එක හරි වැදගත්. තමන් ළඟ වැරද්දක් තියෙනවා කියලා තේරුම් ගන්න එක වටහා ගන්න එක කොච්චර වටිනවද? එතකොටයි අපි දන්නේ මේක නැති කරන්න ඕනේ. එතකොටයි අපි සොයන්නේ මේක නැති කරන මාර්ගය. ඊළඟට තමයි අඳුර ගන්නවා මන් ළඟ හොඳ වැඩ තියෙනවා. මම ළඟ කුසල ක්‍රියා තියෙනවා. මම නරක කෙනෙක් නෙවෙයි. ඒ හොඳ මම මොනම හේතුවක් නිසාවත් නැති කරගන්නේ නැහැ. ඒ හොඳ දේ. දහමේ උගන්වනවා අර සීලය කියන තැන පින්වත්නි සහ ධනය කියන තැන න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනන්න රට්ටං
තමන් නිසාවත් අනුන් නිසාවත් අමුදරුවෝ නිසාවත් රට සමාජයේ නිසාවත් මොනම හේතුවක් නිසාවත් නෑ මොකද්ද මං අධර්මයේ හැසිරෙන්නේ අධාර්මිකෝ හොයන්නේ සපයන්නේ උපයන්නේ නෑ එතකොට එයා ස්ථාවරව ඉන්නවා මොනම හේතුවක් නිසාවත් මම වැරැද්දක් නම් කරන්නේ නෑ පෙළඹෙන්නේ නෑ මොනම හේතුවක් නිසාවත් මගේ හොඳ දේ මම පාවා දෙන්නේ නෑ නැති කරගන්නේ නෑ විනාශ කරගන්නේ නෑ හොඳයි එහෙනම් අපි වායාම වෑයම උත්සාහය පිළිබඳවයි කතා කළේ ඊළඟට අපි එනවා සම්මා සමාධිය සොයාගෙන යන ගමනේ දෙවෙනි මාර්ග අංගයට දෙවෙනි මාර්ග අංගය කතමා චාඋසෝ සම්මා සති සම්මා සති සතිය කියන්නේ සිහිය ඔබ අහලා තියෙනවා සතිපට්ඨානය සතිය සිව් ආකාර වූ සතර සතිපට්ඨානයකයි සිව් කිව්වේ සතර සතිපට්ඨානය ඔන උගන්වනවා කතමා චාඋසෝ සම්මා සති ඉදහා උසෝ බික්ඛු කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතියමා විනෙය්‍ය ලෝකේ අවිඤ්ඤා දෝමනස්සං මොකක් ගැනද සිහි කරන්නේ මොකක් පිළිබඳවද සතිය වඩන්නේ කායේ කායානුපස්සේ විහෙරති කායේ කායානුපස්සේ විහෙරති කය පිළිබඳව කයේ ස්වභාවය පිළිබඳව කය අනුව සිහි කරනවා කායේ කායානුපස්සේ විහෙරති පින්වත්නි කයේ ස්වභාවය මොකක්ද කයේ ස්වභාවය අනිත්‍යයි ඒ වගේම දුකයි ඒ නිසා මමම මගේය කියලා දෙයක් නැති බව අනාත්මයි ඒ පිළිබඳව වටහා ගැනීම කොච්චර වටිනවද කයක් දරාගෙන ඉන්න අපි සතර මහා භූත වලින් පිරිවරාගත්තු කයක් දරාගෙන ඉන්න අපි ඒ කයේ ස්වභාවය වටහා ගන්නවා නම් ඒක ඊටාම වටිනවනේ පින්නතුනි හරිය වැදගත් සූත්‍රයක් තියෙනවා අපේ පින්නතුන් මින් පෙරේ සූත්‍රේනොත් ධර්ම දේශනා ශ්‍රවණය කරලා ඇති මේක අංගුත්තර නිකායේ තියෙන්නේ සූත්‍රයේ නම සාරිපුත්ත සීහනාද සූත්‍රය සාරිපුත්ත සීහනාද සූත්‍රයේ සරියුත් මහරහතන් වහන්සේ දැන් මේ මා පැහැදිලි කරන සච්ච විභංග සූත්‍රයත් සරියුත් මහරහතන් වහන්සේගේ දේශනාවක්මයි මේ දේශනාව ආරම්භ කරන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ එය ඉදිරියට විග්‍රහ කරගෙන යන්නේ සරියුත් මහරහතන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේම පින්නතුනි සිංහනාදයක් පවත්වන එක්තරා අවස්ථාවක මෙන්න මේ කය පිළිබඳව කය පිළිබඳව මනා වැටහීමක් ඇති මම කායේ කායානුපස්සේ කයේ යථා ස්වභාවය පිළිබඳව දන්නා මම කවදාකවත් තවත් කයක් එක්ක ගැටෙන්නේ නැහැ. තවත් කයක් එක්ක ආරවුල් ඇති කරගන්නේ නැහැ. මොකද මම දන්නවා මේ කය අනිත්‍යයි. මේ කය දුකයි. මේක ලෙඩ ගොඩක්. දි รา යන එකක්. වෙනස් වෙන එකක්. ඒ ගැන මං හොඳින් දන්නවා. කය ගැන දන්න නිසා තවත් කයක් එක්ක මං ගැටෙන්න යන්නේ නැහැ. කය යථාර්ථය මා වටහාගෙන තියෙනවා. එහෙනම් පළවෙනි පස්සානය දැකීම සතර සතිපට්ඨානයෙන් පළවෙනි දැකීම කය පිළිබඳව දැකීම කායානු පස්සේ ඊළඟට කියනවා වේදනානු පස්සේ විහෙරති වේදනාව පිළිබඳව දැකීම වේදනා කියන වචනේ සරල තේරුම නම් වේදනාව රිදෙනවා
කැක්කුමයි කියන එක. අපි එදිනෙදා ජීවිතේ දතේ වේදනාව, පයේ වේදනාව, ඇඟේ වේදනාව, හිසේ වේදනාව ආදී වශයෙන් අපි වේදනා කියන වචන නිතර පාවිච්චි කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ වේදනා යනු විඳීම, වේදනා යනු විඳීම. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා ආදී වශයෙන් වේදනා වර්ග තියෙනවා. විටක සුඛ වේදනාවන් නැති වෙනවා. ඒ බොහොම తాවකාලිකයි. ඊළඟට ඒකම දුක්ඛ වේදනාවක් බවට පත් වෙනවා. විටක අපි දුකෙන් ඉන්නවා, විටක අපි සතුටින් ඉන්නවා. තවත් විටක මේ දෙක මධ්‍යස්ථව අපි ඉන්නවා. යමක් දැක්කට ඒ පිළිබඳ ලොකු කලකිරීමක් දුකකුත් නැහැ. යමක් දැක්කට ඒ පිළිබඳව ලොකු සතුටකුත් නැහැ. මධ්‍යස්ථයි. එතකොට අපි කතා කරන්නේ වේදනාව හෙවත් විඳීම පිළිබඳව. වේදනානු වේදනානුපස්සී විහෙරති. විඳීම් පිළිබඳව සිතමින්. දැන් තමා හඳුර ගන්නවා මේක සුඛ වේදනාවක්. මේක දුක්ඛ වේදනාවක්. මේක අදුක්ඛම සුඛ වේදනාවක්. ඒ බව වටහා ගැනීම, හඳුනා ගැනීම, තේරුම් ගැනීම, ඒ පිළිබඳව සිහි කිරීම සමාධියට තාම ප්‍රබල සාධකයක්. එහෙම නැත්නම් සමාධියට ලොකු අත්උදව්වක්. එහෙනම් අපි කය ගැන සිහි කළා, කායානුපස්සනාව, වේදනාව ගැන සිහි කළා, වේදනානුපස්සනාව. ඊළඟට චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. සිත අනුව. මේ සිත කියන එක පින්වත් පුදුමාකාරයි. සිත හරියට වෙනස් වෙන එකක්. සිතුවිලි වේගයෙන් ගමන් කරන එකක්. වාරි ජෝව තලයේ කිට්ටෝ ඕක මොකත උබ්බතෝ. දියෙන් අල්ලා ගොඩ දාපු මාළුවෙක් වාගේ මේ සිත සැලෙනවා. වෙනස් වෙනවා. දඟලනවා. පෙරලෙනවා. දුර ගමන් යනවා. තනිව හැසිරෙනවා. ගුහාවක ජීවත් වෙනවා. හරි පුදුමයි. සිත. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති. ඉතින් මේ සිත අනුව අපි සිතේ ස්වභාවය අනුව අපි සිහි කරනවා. සිත පිළිබඳව සිහි කරනවා. සිත ශක්තිමත් නම්, සිත ප්‍රබල නම් මේ ලෝකයේ ඒ චිත්ත ශක්තියෙන් කරන්න පුළුවන් දේවල් හරි විශාලයි. චිත්ත ශක්තිය කියන එක ලැබිය යුතු වටිනා ගුණයක්. චිත්ත ශක්තිය. හුඟක් දෙනකොට තියෙන්නේ චිත්ත දුර්වලතා. සිතේ කඩා වැටීම්. සිතේ බිඳ වැටීම්. සිතේ අවුල්. එනිසා චිත්තේ චිත්තානුපස්සේ සිත පිළිබඳව, සිත පිළිබඳව, සිතුවිලි පිළිබඳව සිහි කිරීම. චිත්තානුපස්සනා. ඒ වගේම සතර සතිපට්ඨානයේ ධම්මේ ධම්මානුපස්සේ විහෙරති. ධර්මතා ලෝකේ කොච්චර තියෙනවද? ධර්මතා. මේ ධර්මතාවන් පිළිබඳව වටහා ගැනීම, තේරුම් ගැනීම, අවබෝධ කර ගැනීම. ධර්මතා. කෙස් පැහෙනවා, දත් වැටෙනවා, ඇඟ රැලි වැටෙනවා. මේ ධර්මතා. ඒ ධර්මතා පිළිබඳව වටහා ගැනීම, තේරුම් ගැනීම. ධම්මේ ධම්මානුපස්සේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය, ඒ උත්තම ධර්මය ආර්ය මාර්ගයයි. නිවන් මාවතයි. ඒ නිවන් මාවත සාක්ෂාත් කරගන්න මේ සතර සතිපට්ඨානය අතිශයින් වැදගත්. සතර සතිපට්ඨානය පින්නතුනි ලෝකයේ අද ගවේෂණය කරනවා. සතර සතිපට්ඨානය පිළිබඳව පර්යේෂණ කරනවා.
බෞද්ධ අපි සමහර විට මේ පිළිබඳව ලොකුවට හිතලා නැහැ. අද ලෝකේ සමාගම් සංවිධාන ආයතන බිහි වෙලා තියෙනවා මේ සතර සතිපට්ඨානේ ප්‍රගුණ කිරීමට, ප්‍රගුණ කිරීමෙන් ඵල ලබා ගැනීමට. සතිය කියලා කියන්නේ නිවැරදි සිහි කල්පනාව. ලෝකේ විෂයක් බවට පත් වෙලා තියෙනවා පින්නතුනි සතිය. ඒ නිසා දැන් විෂය මාලාවට එකතු වෙනවා සති පාසල. සති පාසල. වර්තමාන සමාජයේත් පාසල් පද්ධතියටත් මේ සති පාසල කියන එක එකතු වෙමින් පවතිනවා. සතිය ඒ තරම් වැදගත්. මම ඔබට ආරම්භයේදී මතක් කළා දරුවන් අතර පවා මානසික ආතතීන් සුලභ වීම නිසා මානසික රෝගී තත්ත්වයන් සුලභයි කියලා. මානසික රෝගී තත්ත්වයන් සුලභයි. අද ඒ මානසික රෝගී තත්ත්වයන්ට බොහෝ වෙලාවට පින්නතුනේ ප්‍රතිකාර හැටියට ලබා දෙන ඖෂධ වර්ග කායික මානසික අක්‍රීය තත්ත්වයකට පත් වෙනවා. නිකන් උදාසීන චරිතයක් බවට පත් වෙනවා. ක්‍රියාශීලී ජීවිත අක්‍රීය තත්ත්වයට පත් වෙනවා. උදාසීන තත්ත්වයට පත් වෙනවා. මේ දේ ශ්‍රවණය කරන යම් පින්වතෙක් ඒ පිළිබඳව කනස්සල්ලට දුකට කම්පාවට පත් වෙන්නට එපා. මනස ශක්තිමත් නැත්නම් අපේ සියල්ල දුර්වල පත්වයට පත් වෙනවා. පින්වත්නි පුද්ගලයෙක් නිර්මාණය වෙන්නේ ප්‍රධාන වස්තුන් දෙකකින් නැත්නම් ශක්තියින් දෙකකින්. ඒක දහමේ උගන්වන්නේ නාම රූප කියලා. නාම රූප. එතකොට නාම කියලා කිව්වේ මෙතන සිතට. රූප කියලා කිව්වේ කයට. එතකොට කය ශක්තිමත් වෙන්න, කය නිරෝගී වෙන්න, කය සුවපත් වෙන්න, කය සංවර වෙන්න බලපාන්නේ මනසයි. අර නාමයයි. එසා ලෝකේ නොදිරන ශක්තියක්නේ නාමය. රූපං ජීරති මච්ඡානං නාම ගොත්තං නජීරති. මේ සිත ශක්තිමත් කරගත්තොත්, මේ සිත ප්‍රගුණ කරගත්තොත්, දියුණු කරගත්තොත්, වර්ධනය කරගත්තොත් ඒ සමාධිය ලෝකයට ආශිර්වාදයක්. ලෝකයට ආශිර්වාදයක්. අපි සමාධි ශික්ෂාවේ මාර්ග අංග 3න් සම්මා වායාමය, සම්මා සතිය පිළිබඳව කතා කළා, සාකච්ඡා කළා, කරුණු ඉගෙන ගත්තා. දැන් අපි විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ සම්මා සමාධිය පිළිබඳව. කතමෝ චාවුසෝ සම්මා සමාධි. සමාධිය යනු කුමක්ද? සමාධිය යනු කුමක්ද කියන තැනට සහ මේ විග්‍රහයට එන්න කලින් පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වන විට ಭಾರತයේ සමාධි භාවනාව තිබුණා. සමත භාවනාව තිබුණා. චිත්ත භාවනාව තිබුණා. ඔය නම් තුනෙන් හැදින්නුවේ එකක්. චිත්ත භාවනා, සමත භාවනා, සමාධි භාවනා. මේක ලෝකෙ තිබුණා. විශේෂයෙන් ಭಾರತයේ තිබුණා. කාල දේවල හේවත් අසිත තවුසා සමත භාවනාවෙන් සිත දියුණු කළ කාල දේවල තවුසාට අනාගතයේ දකින්නට ඒ නිමිති දකින්නට හොඳට පුළුවන්කම තිබුණා. දියුණු කළ මනසක් එතුමාට තිබුණා. ආලාර කාලාම උද්දක රාමපුත්ත ආදී තවුසන් අෂ්ට සමාපatti සප්ත සමාපatti දිනාගෙන තිබුණා. ආලාර කාලාම සප්ත සමාපatti, උද්දක රාමපුත්ත අෂ්ට සමාපatti දිනාගෙන තිබුණා. ඒ සමාපatti අෂ්ට සමාපatti, සප්ත සමාපatti කියන්නේ සමාධිය පින්වත්. ඒ විදිහේ සිත දියුණු කළ
ආගමික කණ්ඩායම් ලෝකේ හිටියා. සමාධිය වර්ධනය කරන්න ලබන්න පුළුවන් ප්‍රතිඵල පිළිබඳව මේ සත්‍ය විභංග සූත්‍රයේ මේ විදිහට දේශනා කරනවා. ඛතමෝ චාවසෝ සම්මා සමාධි. සම්මා සමාධිය කියන්නේ මොකක්ද? ඉදහවසෝ බික්ඛු විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. ප්‍රථම ධානය පිළිබඳවයි විග්‍රහය. ප්‍රථම ධානය සමාධියේ තියෙනවා ධාන හතරක්. ප්‍රථම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය. මේ ධාන ලෞකික විශේෂයට නැත්නම් ලෞකිකයි. ධාන බිඳ වැටෙන්න පුළුවන්. ධාන කඩා වැටෙන්න පුළුවන්. නැවත ඇති කර ගන්න පුළුවන්. වෙනස් වෙන සුළුයි. කොහොම නමුත් ධානය කියලා කියන්නේ දියුණු කළ මනසට ලැබෙන ලොකු ප්‍රතිඵලයක්. එතකොට සමාධි සාක්ෂාත් කරගන්න, ඒ සමාධි ශික්ෂාව සාක්ෂාත් කරගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උගන්වපු සම්මා වායාමයේ, සම්මා සතිය, සම්මා සමාධිය අතිශයින් බලපානවා සහ ප්‍රබලව බලපානවා. පින්වත්නි, එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව නිවන් මගේ පියවර 3. නිවන් මගේ පියවර 3 තමයි සීල සමාධි ප්‍රඥා. මේ සීල සමාධි ප්‍රඥා කියන නිවන් මගේ පියවර 3 හරියට ප්‍රගුණ කළොත් ඒක එකපාරට කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. ටිකෙන් ටික ඒ පිළිබඳව පුහුණුව ලැබුවොත්, ඒ පුහුණුව හොඳින් වර්ධනය කරගත්තොත් ඒ තුල අපිට සම්මා සමාධිය ලබන්න පුළුවන්. ඒ සමාධිය තුල සිත එකඟ කරගන්න පුළුවන්. එකඟ කරගත්තු මනසට, එකඟ කරගත්තු සිතට ඒ ලැබෙන චිත්ත ශක්තිය හරි ප්‍රබලයි. ප්‍රබල චිත්ත ශක්තියක් එතන තියෙන්නේ. ඉතින් ඔබ සිත පිළිබඳව විග්‍රහ කරගෙනකොට ඉගෙනගෙන තියෙනවා. අපේ සිත මම මුලිනුත් මතක් කළා, දුර ගමන් යන, තනිව හැසිරෙන, ශරීරයක් නැති ගුහාවක ජීවත් කරන හරි පුදුම එකක්. දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන්. මෙන්න මේ සිත, මේ හඳුන්වා දෙන, මේ සිතේ ලක්ෂණ වලින් හඳුන්වා දෙන මේ සිත, යේ චිත්තං, මේ සිත සංයමෙස්සන්තේ, සංවර කරගන්න පුළුවන් නම්, හික්මවා ගන්න පුළුවන් නම්, පාලනය කරගන්න පුළුවන් නම්, සොයන් විනයකට ගන්න පුළුවන් නම්, සංයමෙස්සන්තේ මොක්ඛන්ති, නිවන ලබන්න පුළුවන්. බුදුදහමේ උගන්වපු වචනයක් නිවන. නිවන ලබන්න පුළුවන්. මාර බන්ධනයෙන් මිදෙන්න පුළුවන්. මාර බන්ධනයට අහු වෙන්නේ කවුද? උපදින සත්වයෝ. උපදින සෑම ආත්මයකම අපි එක්තරා වයසකදී මරණයටපත් වෙනවා. මරණය දිනන්න නම්, ඒ කියන්නේ මරණයෙන් අපි මිදෙන්න නම් ඉපදීම නැති කරගන්නට ඕන. ඉපදීම නැති කරගන්නට නම් මොක්ඛන්ති මාර බන්ධනා, මෝක්ෂය ලබන්න, මාර බන්ධනෙන් මිදෙන්න නම් අපි ඇති කරගත යුතු දේ තමයි සචිත්ත පරියෝදපන. තමන්ගේ සිත දමනය කරගන්න එක. තමන්ගේ සිත දමනය කරගන්න එක. තමන්ගේ සිත දමනය කරගන්න අපේ දහමේ ඕනෑ තරම් දේශනා අන්තර්ගත වෙලා තියෙනවා. ධර්ම කාරණා විග්‍රහ වෙලා තියෙනවා. නිසා පින්නතුනේ, ධර්මය ශ්‍රවණය කිරීම, ඒ ධර්මයේ උගන්වන ධර්ම කාරණා ජීවිතයට ප්‍රායෝගික කර ගැනීම
අත්‍යවශ්‍යයි. ඉතින් අපි සතුටු වෙනවා මේ ධර්ම දේශනාවන් වලට දායකත්වයේ දරන පින්නතුන් රට තුල මොන විදිහේ දුෂ්කරතා අපහසුතා පැවතුනත් ඒ දුෂ්කරතා අපහසුතා ආර්ථික ගැටලු හමුවේ මේ ධර්මයේ ජීවත් කරවන්නට ලෝකයට ධර්මයේ බෙදා දෙන්නට මේ ගන්න ව්‍යායාමය මේ ගන්න උත්සාහය පින්වත්නි දහමේ උගන්වනවා විවටෝ විරෝචතින පටිච්චන්නෝ ධර්මයේ විවෘත වූ තරමටයි බබලන්නේ සහ ප්‍රයෝජන ලැබෙන්නේ සැඟවී තියෙන තාක්කල් අභාවිතයෙන් තොර අභාවිත වූ තාක්කල් ඒ ධර්මයේ බබලන්නෙත් නෑ ඒ සමාජය ධාර්මික සමාජයක් බවට පත් වෙන්නෙත් නෑ. ඒ නිසා සීල සමාධි ප්‍රඥා ත්‍රි ශික්ෂාව පුහුණු කරන්න පුරුදු කරන්න ඒ මාර්ගය ඔස්සේ ගමන් කරන්න ඒ තුලින් ශේෂයෙන් සමාධිය වඩන්න චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න. යම් මේකට හොඳම දේ තමයි සමත භාවනාව. චිත්තං සමේතීති සමතෝ. සිත සමාධිගත කරන්නේ සමතයයි. චිත්තං සමේතීති සමතෝ. සිත සමාධිගත කරන සිත සමතයකට පත් කරන සමත භාවනාව වඩන්න කර්මස්ථාන 40ක් උගන්වනවා අපේ දහම තුල. කර්මස්ථාන 40ක්. ඒ කර්මස්ථාන 40න් යම් කර්මස්ථානයන් ප්‍රමාණයක් ප්‍රගුණ කිරීමෙන් එහෙම නැත්නම් ඒ සමත භාවනාව වැඩිවීමෙන් අපිට අපේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න චිත්තේ එකඟ බව ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. සමත භාවනාවෙන් සිද්ධ වෙන වැදගත්ම දේ තමයි සමතේ වඩනකොට සිද්ධ වෙන වැදගත්ම දේ තමයි නිවන් දොරට අගුල් ලෙස වැටී තිබූ පංච නීවරණ යටපත් වෙන එක. නිවන් දොර වැසී තිබෙන්නේ නිවන් දොරට අගුල් වැටී තිබෙන්නේ පංච නීවරණ නිසා. ඔබ දන්නවා පංච නීවරණ මොනවද කියලා? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා. මේව තමයි නිවන් මඟ අවුරන, නිවන් මඟ වළකන, නිවන් මඟට හරස් වෙන ධර්මතා. පින්නතුනි සංඝාරව කියලා සූත්‍රයක් තියෙනවා අංගුත්තර නිකායේ. මේ සංඝාරව සූත්‍රයට අනුව පංච නීවරණ කියලා කියන්නේ මතක ශක්තිය දුර්වල කරන ධර්මතා. ඉතින් මතක ශක්තිය දුර්වල වෙන්නේ ඇයි? මතක ශක්තිය දුර්වල වෙන්නේ මානසික ඒකාග්‍රතාවය නැති නිසා. මානසික ඒකාග්‍රතාවය නැහැ කියලා කියන්නේ එතන සමාධිය නැහැ කියන එක. සමාධිය නැත්තම් මානසික ඒකාග්‍රතාවය නැහැ. මානසික ඒකාග්‍රතාවය නැත්තම් ඒක නිවනට බාධාවක්. එතකොට මානසික ඒකාග්‍රතාවය ඇතිකරනද සමාධිය ඇතිකරනද නිවනේ අර තිබුණු අගුල් ඉවත් කරන්න අපි දුරු කරගත යුත්තේ මොනවද? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව අපි දුරු කරගන්න ඕන. ඉතින් අපිට මේ ගුවන් කාලය කියන එක පින්නතුනි බොහෝ වේගෙන් ගමන් කරන එකක්. අද ත්‍රි ශික්ෂාවේ සමාධි ශික්ෂාව පිළිබඳව සමාධිය පිළිබඳව අපි කාරණා කීපයක් විග්‍රහ කළා. මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයන් පිළිබඳව සිහි කරලා පින් දීම්, ආශිර්වාද කිරීම, සෙත් පැතීම් වලට අවධානය යොමු කරමු. ඉන් පෙර මේ උතුම් දේශනාව ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් දේශනාවේ බලයෙන් මේ උතුම් දේශනාව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ බලයෙන්
චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ උසුලන ගයත්‍රී අමරසිංහ මැතිණිය, උපුලි චන්ද්‍රසේන දියණිය, විමුත් ගයාන් චන්ද්‍රසේන පුතණුවන් විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා පරලෝ සැපත් උපාලි චන්ද්‍රසේන මහතාට පින් අනුමෝදන් කරන්න. කියන්නේ මේ දරුවන්ගේ ආදරණීය පියතුමාට, ගයත්‍රී අමරසිංහ මහත්මියගේ සදාදරණීය ස්වාමි පුත්‍රයාට, පරලෝ සැපත් උපාලි චන්ද්‍රසේන මහතාට. එතුමා මියගිය දිනය පවා සටහන් කරලා තියෙනවා. 2020 9 වෙනි මාසේ 10 වෙනි දින මියගිය උපාලි චන්ද්‍රසේන මහතාට පින් අනුමෝදන් කිරීම ප්‍රධාන අරමුණ, ප්‍රධාන බලාපොරොත්තුව. ඒ වගේම මව මිලි රණසිංහ සහ පියා ටී.ඩී. අමරසිංහ මහතාටත් පින් අනුමෝදන් කරන්න මේක අවස්ථාවක් කරගන්න. ඒ අනුව මෑණියන් වහන්සේට, පියාණන් වහන්සේට, ඒ මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් මියගිය සියලුම ඥාතීන්ට, ඒ වගේම ගයත්‍රී අමරසිංහ මහත්මිය ඇතුළු ඒ දුවා දරුවන්ගේ වර්ග પરම්පරාගතව නැසීමේ පරලොවගේ සියලුම ඥාතීන්ට සහ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්වත් ඔබ සියලු දෙනාගේම නමින් නැසීමේ පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් ලැබේවා. ඒ හැම දෙනාගේම සසර ගමන සුවපත් වේවා. මෙවින් බලෙන් අජරාමර සංඛ්‍යාත නිවනින් සැනසුම ලබා ගැනීමට හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියන්ටත් මේ පින් ලැබේවා. ඒ වගේම මේ උතුම් සමාජ සත්කාරය බෞද්ධ මාධ්‍ය ජාලය නිර්මාණය කරපු නිර්මාතෘවර අතිගෞරවනීය අපේ නාහිමිපාණන් වහන්සේට, වර්තමාන විහාරාධිපති නාහිමිපාණන් වහන්සේට, සද්ගුණවත් කාර්ය මණ්ඩලයට, ඒ වගේම සමස්ත ලක්වැසි, සමස්ත ලෝවැසි සියලු සත්වයින්ට නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, චිරජීවනයේ ලැබේවා, ධර්මාලෝකයේ ලැබේවා, ප්‍රඥාලෝකයේ ලැබේවා, ජීවිතාලෝකයේ ලැබේවා, උතුම් නිවනින් සැනසුමම වේවා 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 කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ධම්මදේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති.